සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි ඔබව මේ උදෑසන මුණ ගැහෙන්නේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබත් සමග බෙදා හදා ගන්නට 2022 8 වෙනි මාසයේ 9 වෙනිදා අද අඟහරුවාදා දවසේ අපි මේ මුණ ගැහිම සිදු වෙන්නේ. අපි මුලින්ම අද දවසේ යනවා අද පුවත්පතට අවධානය යොමු කරන්නට. අද පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ පාර්ලිමේන්තුව අද සිට දින 3ක් රැස් වෙයි. අයවැය අද 22 හෙට කියලා තමයි සඳහන් කරන්නේ. මේ සතියේ පාර්ලිමේන්තුව අද සිට දින 3ක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. ඒ අනුව අද දිනේදී 2021 වර්ෂ සඳහා වන 2021 අංක 30 දරන විසර්ජන පනත, ඒ කියන්නේ අයවැය සඳහා ඉදිරිපත් කරන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අතර හෙට 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසමනායක මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ ප්‍රවෘත්තිය තුල දවසේදී අද පුවත්පත ඉදිරිපත් කරන ප්‍රධාන සිරස්තලයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. අරගල කරුවන්ගේ පිහිටෙන් ජනාධිපති වූ රනිල් අරගල කරුවන් මර්ධනය කරමින් සිටිනවා. අප ලැබුණු ස්ටාලින් එහෙම කියනවා කියලා තමයි ඡායාරූපයකුත් එක්ක අද දවසේදී අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ජෝසප් ස්ටාලින් මහතාට අප ලබා දීම සිදු වුණා. ඉතින් ඒ කාරණාවත් එක්ක මේ අදහස් දැක්වීමක් සිදු කළ තිබෙනවා. ඒ දවසේදී අද පුවත්පත උපුටා දක්වන්නේ. ඔය අතරතුරේදී IOC-ට තවත් පිරවුම්හල් 50ක් මේ සියලුම පුවත්පත් දවසේ වාර්තා කරන තවත් කාරණාවක්. ලංකා IOC සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ. ඒ බව එම සමාගම විසින් කොළඹ කොටස් වල පොරට දැනුම් දී ඇතැයි වාර්තා විය කියලා සඳහන් වෙනවා. ඒ අනුව පිරවුම්හල් දිවෙන පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපිත කිරීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවද වාර්තා වෙනවා. IOC ලාභ ලැබමින් ඉදිරියට යන ආකාරය ඔය විදිහට අපිට පැහැදිලි වෙනකොට සිපෙට්කෝ එකට මොකද වෙන්නේ? හැමදාමත් පාඩුයි කියලා තමයි කියන්නේ. ඒකට ඉතින් හේතුත් මොනවද කියලා පහුගිය දවස්වලත් අපි ඉතා හොඳින් දැක්කා සහ ඉදිරිපත් කරලා තිබුණා. පුවත්පත් ආශ්‍රයන්ත අපි ඒවා පිළිබඳව කතා බහ කළා. ඉතින් පේනවනේ අන්ත දෙකක් එකම සේවාව ලබා දෙන ආයතන දෙකක. මැතිවරණයක් හා මර්ධනය නවත්වන ලෙස ඉල්ලා අද රට පුරා විරෝධතා ප්‍රධාන විරෝධතාවය කොළඹදී පැවැත්වෙනවා කියලා තමයි කියන්නේ. අද දවස 9 වෙනිදා විරෝධතා අද දවසේදී පැවැත්වෙනවා කියලා තමයි කියන්නේ. ප්‍රධාන විරෝධතාවය ඒ අතරතුර පැවැත්වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමින්. ගෑස් රුපියල් 246කින් අඩු වෙයි. ඔන්න අඩු වෙන මිල ප්‍රමාණය රුපියල් 246කින් ඔක්තෝබර් අවසාන සතිය තෙක් ගෑස් නැව් ඇනවුම් කර තිබෙනවා කියලා ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කරනවා කියලා සඳහන් වෙනවා. ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වේ. අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 246කින් අඩු කර තිබේ. මේ අනුව එහි නව මිල වෙන්නේ රුපියල් 4664ක්. ඒක පැවතුනේ රුපියල් 4910ක් විදිහට. ඊළඟට අපි යනවා තවත් සිරස්තල කිහිපයකට අද පුවත්පතේ. ජනපති මැදුරට ගිය 32ක් අත්අඩංගුවට ගැනීමට සොයයි. ජනාධිපති මන්දිරයට පසුගිය 9 වෙනිදා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට අලාභහානි කළ බවට තහවුරු කරගත් සැකකරුවන් 32 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහ ජනතාවගේ සහාය ඉල්ලා තිබෙනවා කියලා සඳහන් කරනවා දවසේදී අද පුවත්පත. අද අනිකුත් පුවත්පත්වල ඡායාරූපත් එක්කම පළ කරලා තිබෙනවා මේ අවශ්‍ය අත්අඩංගුවට ගන්න අවශ්‍ය සැකකරුවන්ගේ ඡායාරූපත් එක්කම. ලංග මහා පෞද්ගලික බස් සඳහා වෙනමම QR කේතයක් ලබන සතියේදී හඳුන්වා දෙනවා කියන කාරණාව ඔය විදිහට අද දවසේදී ඉදිරිපත් කරනවා අද පුවත්පත තුල. සජබ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා කියලා තමයි කියන්නේ. එහිදී මෙම සතියේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කාලතැබීමේ විවාදයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තියෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. එහෙම සජබය පිළිබඳව කතා බහ කරනකොට සමගි ජන බලවේගය ගැන කියනකොට ජාතික ජන බලවේගය මොනවද කියන්නේ? සර්වපාක්ෂික ආණ්ඩුව ගැන සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි ජාතික ජන බලවේගයෙන් කියන්නේ. කොටහෙනේ නිවසකට මහදවල් පැන කෝටි 2ක රත්රන් හා මුදල් කොල්ලකයි. අද දවසේ සියලුම පුවත්පත් වාර්තා කරන තවත් එක සිරස්තලයක් මුල් පිටුවේ අද පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව තවත් තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න සූදානම් තවත්
පුවත්පත් කිහිපයකුත් එක්ක අපි අතුල් පිටුවලට ගිහිල්ලා බැලුවොත් එහෙම කොටියාගේ මරණයට වනචි නිලධාරීන් වගකීම් යුතු නම් විනානුකූලව පියවර ගන්න ඇමති අමරවීරගෙන් ලේකම්ට උපදෙස් කියලා විශේෂ ලිපියක් සඳහන් වෙනවා. හැටන් ප්‍රදේශයේ සමහිල් වතුයායේදී කොටියෙකු කඳුකර කොටියෙක්ගේ මරණයක් සිදු වුණා. මේ මරණය සිදුවීමට ප්‍රධානම හේතුව ඔහු එම සතාව මුදා ගන්නට කරපු ක්‍රමවේදයේ තියෙන වැරද්ද කියන එක බොහෝ දෙනෙක්ගේ අදහස බවට පත් වෙලා තිබෙනවා. ගහක් උඩ හිටලා හිටු සතෙක්ව ගහ කපලා බේරා ගන්න ගියපු කාරණාවත් එක්ක ගහට යට වෙලා ඒ සතාගේ මරණය සිදු වෙනකොට ඉතින් එහි වැරද්ද වෙන කාට පවරන්නද නේද? ඒක නිසා විශේෂයෙන්ම අපි දන්න කාරණයක් තමයි විශේෂයෙන්ම වනජීවිකයේ රියදුරු මහත්වරුන්ට පවා මේ සතුන්ව හදිසි අවස්ථාවකදී බේරා ගැනීම, සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීම, සතුන් පිළිබඳව දැනගත යුතු කාරණා බොහොමයක් හොඳ පුහුණුවක් ලබා දීලා තියෙනවා හුඟක් අවස්ථාවලදී. නමුත් මේ වගේ සමහර පිරිස් ඉන්නවා. ඉතින් හුඟක් තැන්වලදී සමා වෙන්න සඳහන් වුණු කාරණයක් තමයි දේශපාලන පත්වීම එක්ක එන සමහරු මේවා පිළිබඳව කිසි දැනුමක් නැතුව මේ වගේ තැන්වලට ආවට පස්සේ මෙහෙම දේවල් සිදු වෙනවා කියන එක. කොහොම නමුත් අමාත්‍යවරයාගේ මැදිහත් වීමත් එක්ක මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් ඉදිරියටත් වනජීවීන්ට ඉතින් දෙයියන්ගේම පිහිට තමයි. වත්මන් අර්බුදයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි පෝෂණ සැලැස්මක් කියලා දවසේ විශේෂ ලිපියක් තිබෙනවා. බහුතරයක් දැන් කන්නේ බත් සමග එක් කෙළවලුවක්. මේ නිසා ශුද්ධ පෝෂක ඌනතා පැනනගින්න පුළුවන් කියලා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මියගේ අදහස් දැක්වීමකුත් එක්ක සකස් කරපු විශේෂ වාර්තාවක් තිබෙනවා. වර්තමාන අර්බුද තත්ත්වයට එක්ක හදිසි පෝෂණ සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරනවා කියන කාරණාවත් එක්ක ලොකුලුණු වගාවේ අස්වැන්න විනාශ වීමේ අවධානමක් තිබෙනවා කියලා දවසේදී විශේෂ ලිපියක් වාර්තා කරනවා. අද පුවත්පත මේක දිලීර රෝගයකින් වැළඳෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ පිළිබඳව ගොවීන් දැනුවත් වීම ඉතාමත් වටිනවා. දේශීය ලොකුලුණු වගාවේ අස්වැන්න නෙළීමට මසක් තිබෙදී වගාව දිලීර රෝගයකින් විනාශ වී යෑමේ දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි ගොවීන් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව අවශ්‍ය ආයතන මගින් දැන් කටයුතු කරොත් ඉතාමත් වටිනවා. මොකද අස්වැන්න නෙලා ගන්න තියෙන වෙලාවේ තමයි මේ විනාශය සිද්ධ වෙන්න යන්නේ. හොඳයි අපි යනවා දැන් අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. අරුණ පුවත්පතේ මුල්ම සිරස්තලේ බවට පත් වෙන්නේ ජලගාස්තු ඉහළට සමුද්‍රලාභීන් ආගමික ස්ථාන සහ පාසල් වලට සීමා තියෙනවා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. ජලගාස්තු සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇත. සමුද්‍රලාභීන් කුලී නිවැසියන් ආගමික ස්ථාන සහ පාසල් සඳහා ජලගාස්තු සංශෝධනය නොකරන අතර අනිකුත් සියලුම ජල පාරිභෝගිකයන්ගේ ජලගාස්තු සංශෝධනය කිරීමට නියමිතයි කියලා තමයි කියන්නේ. ගෑස් මිල නම් අඩු වෙලා කියලා වාර්තා වෙනකොට ජලගාස්තුව ගිහිලා තියෙනවා ඉහළට. ඒත් එක්කම විදුලි ගාස්තුවත් ඉහළ යනවා කියලා තමයි කියන්නට තියෙන්නේ. විශ්‍රාම වයස් අඩු කළොත් පාරිතෝෂිකයට කෝටි 2000ක් අච්චු ගහන්න ඕනේ. ආර්ථික අර්බුදය තවත් වැඩි වෙන ලකුණු. මුදල් අච්චු ගැසීම පිළිබඳව කතා බහ කරනකොට ඉතින් වාර්තා තියපු අයනේ ඉන්නේ. කොහොම නමුත් මේ සිරස්තලයත් එක්ක වාර්තා වෙන්නේ විශ්‍රාම වයස සීමාව අඩු කිරීමේ තීරණයත් සමග ඉහළ නිලධාරීන් දහසකට අධික පිරිසක් විශ්‍රාම යන අතර මේ නිසා විශ්‍රාමිකින් සඳහා ගෙවීමට ඇති විශාල පාරිතෝෂික මුදල රුපියල් කෝටි 2000 ගෙවීම සඳහා අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරලා තියෙනවා කියලා තමයි මේ සිරස්තලයත් එක්ක තවදුරටත් තොරතුරු කියවෙන්නේ. නැවට බහදා කිරීම මෝඩ වැඩක්. චීන ලංකා වැඩවලට අත දාන්න එපා. චීනය ඉන්දියාවට එහෙම කියනවා කියලා කියනවා. නැව ගැන කතාව දැන් දිගින් දිගටම හැමදාමත් පුවත්පත්වල මුල් පිටුවේදී පළ වෙනවා. චීන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව දක්වන විරෝධය අඥාන බැවින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සාමාන්‍ය ගණතුළු වලට බාධා නොකරන ලෙස චීනය ඉන්දියාවට බල කර ඇත කියලා තමයි මේ සිරස්තලයත් එක්ක තවදුරටත් තොරතුරු කියවෙන්නේ. රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන කතාව බොරු. කිරියල්ලගේ කතාවට හර්ෂගෙන් උත්තර. මෙරට රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි යනුවෙන් පවලවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි මේ කාරණාවෙන් කියන්නේ. කොටියාගේ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සියලු පුවත්පත් තොරතුරු වාර්තා කරනවා කියලා ඔබට මම කිව්වා. ඉතින් අරුණ පුවත්පතත් දවසේදී මේ පිළිබඳව මුල් පිටුවෙම ඡායාරූපිකුත් එක්කයි තොරතුරු ගෙන එන්නේ. හැටන් සමහිල් වතුයායේ තේවත්තකදී මද්දකට හසු වී දිවි බේරා ගැනීමට ගසකට නැග සිටි කඳුකර කොටියාගේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් වහම විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ත ඊයේ දැනුම් දුන්නේ කියලා තමයි කියන්නේ. කොටියාගේ මරණය ගැන මහින්දගෙන්
විමර්ශනයක් කියන සිරස්තලයත් එක්ක. චීන තානාපති කාර්යාලය ලංකාවෙන් හදිසි සාකච්ඡාවක් කිලිනවා කියලා තොන්න කියනවා. මේකත් මේ නැව හා සම්බන්ධව කාරණාවක්. යුවන් වෑන් 5 නැමැති අධිතාක්ෂණික පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් සමග හදිසි සාකච්ඡාවක් ලබා දෙන ලෙස කොළඹ චීන තානාපති කාර්යාලය රජයෙන් ඉල්ලලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රාදේශීය සහ නගර සභා 10කට උසස් වීම. නගර සභා සහ ප්‍රාදේශීය සභා 10ක් මහා නගර සභා නගර සභාව බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කළ තියෙනවා කියලා තොරතුරු තමයි මේ කියන්නේ. අලුතෙන් IOC ෂෙඩ් 50ක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ශ්‍රී ලංකාවේ තවත් ඉන්ධන පෙරමුණල් 50ක් විවෘත කිරීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ. අනුරලා ජනපති හමු නොවේයි. ඔය අටමගලයට අපි නැහැ. එහෙම කියන්නේ හඳුන්නෙත්ති මහත්තයා. චාමර පල්ලේ ගෙදර තොරතුරු වාර්තා කරන අරුණට සර්වපක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජනපතිවරයාගේ අතර අද දිනේදී සාකච්ඡාවට වේලාවක් ලබා දී තිබුණද ඊට සහභාගී නොවීමට මේ පක්ෂ තීරණය කර ඇත. එම පක්ෂයේ ස්ථාවරයේ ලිඛිතව ජනාධිපතිවරයාට යැවීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේකත් ඉතින් මේ ආසයි බයයි වගේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ස්ටාලින්ට අප අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවටගෙන දින 5ක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අප මත මුදා හරින ලෙස අධිකරණය ඊයේ නියෝග කළා කියන කාරණාවයි මේ කියන්නේ. ගෑස් මිල අඩු වෙනවා කියලා අපි කිව්වනේ. අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරනවා ගෑස් බහි කියලා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩු කිරීමට පියවරගෙන තිබේ. යනුව රුපියල් 4910ක් පැති කිලෝග්‍රෑම් 12.5 ග්‍රෝස් ගෑස් සිලින්ඩරයේ නව මිල 4664ක් වේ. ලංකාවේ කතුන්ට ජගත් සංවිධානයේ ඇස මොකද්ද ඒ සොයා බැලීම. ශ්‍රී ලංකාවේ ලක්ෂ 20කට අධික කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉදිරි මාස 6 තුළදී අනිවාර්යෙන් සෞඛ්‍ය සේවා සැපිය යුතු බැවින් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 9ක ආධාර මුදලක් රැස් කිරීමට දායක වන ලෙස එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඒජන්සිය වෙන එක්සත් ජාතීන්ගේ ජනගහන මුදල ලෝක ප්‍රජාවගෙන් විවෘත ඉල්ලීමක් කරලා තියෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. කොවිඩ් වැඩි රැස් වෙන්නේ බලාගෙනයි අනතුරු ඇඟවීමක්. මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයයි එහෙම කියන්නේ. කොවිඩ් ආසාදයන් වාර්තා වීම වැඩි වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය තුල කිසියම් මහජනයක රාශි වීම සිදු කරනවා නම් මේ අවස්ථාවලදී දැඩි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කොවිඩ් තත්ත්වය වැඩි, මරණ සංඛ්‍යාවත් වාර්තා වෙනවා වැඩි. පරීක්ෂණ කරන්නේ නැතුව තමයි මේ රෝගීන් මේ විදිහට දැනට වැඩි වශයෙන් වාර්තා වෙමින් යන්නේ. ඇන්ටිජන් පරීක්ෂණ වගේ කරා නම් එහෙම මීටත් වඩා ප්‍රමාණය වැඩි වෙන්නට තිබෙන ඉඩකඩ හුඟක් වැඩි. ඒක නිසා කියන්න තියෙන්නේ මේ ප්‍රභේදයත් ඉතා ඉක්මනින් සමාජගත වෙනවා සහ සමාජය තුළ පැතිර යාමේ වේගය ඉතාමත් වැඩි. ඒක නිසා හැමදෙනාම Tamanගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන්න. දුරස්ථතාවය තබා ගැනීම, මුවාවරණ පැළඳීම, දැස් සේදීම මේ වගේ කියන කාරණාවල් සෞඛ්‍ය අංශ කියන දේවල් වලට අවධානය යොමු කරලා වැඩි වශයෙන් ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනවා නම් එයයි කොවිඩ් වල ලක්වා ගන්න තිබෙන හොඳම අවස්ථාව. මොකද ආර්ථික අර්බුදයක් තියෙන මේ වගේ වෙලාවක රටක ලොක්ඩවුන් කිරීම වගේ කාරණාවලට යන ඉඩ කඩකුත් ඇති තත්ත්වයක් තිබෙන්නේ. දරුණු මට්ටමක තියෙන හැම පැත්තකින්ම. ඒක නිසා කොවිඩ් රැල්ල නවත්වා ගැනීමයි කළ යුතු වන්නේ. නැත්නම් ළඟදීම තව රැල්ලක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. පාසල් දරුවන්ට රැකියා කරන්න නීති සංශෝධනය වෙයි කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. මේ විදිහටයි අපිට සමාවෙන්න අද දවසේදී තොරතුරු වාර්තා කරන්න තිබෙන්නේ. අරුණ පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු විදිහට පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා කිරීමේ අවස්ථාව නීති සංශෝධනය කරන්න යයි කියලා තමයි කියන්නේ. ආයෝජන හිතකර සමබාලකායක් හදන්න ගන්නා උත්සාහයක තමයි මේ දක්වන්නේ. ඒ අනුව මේ ලිපියත් එක්ක සඳහන් වෙනවා වයස අවුරුදු 16ත් 20ත් තරුණ තරුණියන්ට පෞද්ගලික සමාගම් වල අර්ධකාලීන රැකියා කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරුව අමාත්‍යාංශ සූදානම් වෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. කම්කරුව එමෙති මනුෂ්‍ය නායකකාරගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණ වියත්තේ රැකියා කිරීමේ පරිසරයකට ළමුන් හුරු නොවීම නිසා කම්කරු ශාස්ත්‍රයේ රැකියා රසක් ගැටළු රසක් මතුවලා තියෙනවා කියලා මේ ලිපියේදී සඳහන් කරනවා. මෙම වයස් සීමාවේ දරුවන්ට මාසකට පැය 20 කාලයක් අර්ධකාලීන රැකියාව සිදු කළ හැකියි කියලා තමයි කියන්නේ. විදේශ රටවල නම් හුඟක් වෙලාවට මේ වගේ තත්ත්වයන් පවතිනවා. ලංකාවටත් එවැනි ක්‍රමවේදයක් සකස් කරන තමයි මේ සූදානම් වෙන්නේ.
හොඳයි අපි සූදානම් වෙනවා අද සහ අරුණ පුවත්පත් වලට අවධානය යොමු කරලා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට. ඉන් අනතුරු අපි සූදානම් වෙනවා අනිකුත් ජාතික පුවත්පත් වල තොරතුරු ඔබ වෙත ගෙනෙන්න. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමග. හොඳයි අපි යලිත් ඔබ මුණ ගැහෙනවා සජීව සිත පත්‍රයේ සමගින් අපි අවධානය දිවයින පුවත්පතට විදුලිය තැන්පතු වල පොලි පාරිභෝගිකයන්ට ගෙවනවා නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි බිල ගෙවන්න ප්‍රමාද වුණොත් ප්‍රමාද ගාස්තු අය කරනවා තැන්පතුව ගැන ලංවීම කතා නැහැ ඔය විදිහට තමයි ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය මගින් විදුලි සැපයීම ලබා දෙන වෙලාවේදී පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නවා මුදලක් තැන්පතු මුදලක් ගාස්තුවක් විදිහට ලබා ගන්නවා මේ වාර්ෂික ගාස්තුවට අය වෙන්න ඕන පොලිය මුදල පාරිභෝගිකයන්ට ගෙවීමට කිසිම පියවරක් අරගන්නේ නැහැ කියලා තමයි චෝදනාව තියෙන්නේ. මේ පියවර පිළිබඳව ඉදිරිපත් කරන මේ කාරණාව තුළ පාරිභෝගිකයන්ට ගෙවීමට පියවර ගන්න බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දවසේදී පොරොන්දු වුණා කියලා තමයි කියන්නේ. ඒ අනුව ඉදිරියේදී වාර්ෂිකව ගෙවිය යුතු පොලි මුදල පාරිභෝගිකයන්ට ලබා දෙන්නට සූදානම් කියන කාරණාවත් දවසේදී මේ ප්‍රධාන සිරස්තලය තුලින් දිවෙන පුවත්පත වාර්තා කරනවා. අපි එනවා තවත් සිරස්තලයකට. අද විරෝධතාවලට උසාවියේ තහනමක් නැහැ. පොලිසියේ ඉල්ලීම උසාවිය ඉවත දමයි. අද 9 වෙනිදා සාමාන්‍යයෙන් 9 වෙනිදා කියන දවස පහුගිය කාල සීමාව ගැන ගත්තාම පාලකීන්ට තරම් හොඳ කාලයක් නෙවෙයි. කොහොම නමුත් හොඳ දවසක් නෙවෙයි. අද දවසේදී තවත් සිරස්තලයක් තිබෙනවා මේ සමගම අද කොළඹ ආරක්ෂාව දැඩි කරයි කියලා. ආරක්ෂක අංශ වලින් කැරළි මර්දන ඒකක වලින් ත්‍රිවිධ හමුදාව කැඳවමින් කොළඹ අද දවසේදී ආරක්ෂාව දැඩි කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. ඊළඟට අපි යනවා සිංහරාජය මැදින් පාරවල් නැහැ. ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිත වනාන්තරයේ මැදින් කුමන කරුණක් නිසා හෝ මින්මතු මාර්ගයක් සකස් නොකරන බවත් මෙවන විට සකස් ඇස්ති මාර්ගය පුරුල් කිරීමට හෝ රක්ෂිත භූමියට අයත් වනාන්තර එලිපෙලි කිරීමක් සිදු නොකිරීමට වග බලා ගන්නා බවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ නීතිපතිවරයා මගින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා කියලා තමයි කියන්නේ. ඉතා හොඳ කාරණාවක්. එහෙම නැත්නම් අපිට තියෙන මේ වටිනාම සම්පත වන සම්පත පාරවල් වලට විවිධ ව්‍යාපෘති වලට විවිධ දේශපාලඥයන්ගේ අතපෙවීම් වලට මේ විදිහට විනාශ වෙන්න ගියොත් එහෙම අනාගතයේ තත්ත්වය හුඟක් බරපතල වෙන්න පුළුවන්. ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි කිලෝග්‍රෑම් 12.5 කිලෝග්‍රෑම් 5.99කින් කිලෝග්‍රෑම් 2.3 45කින් පහළට කියලා තමයි මුදිත පීරිස් සභාපතිවරයාගේ ඡායාරූපිකුත් එක්ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයකුත් උඩින්ම ඉදිරිපත් කළා. ගාන අඩු වෙනවා ගෑස් මිල අඩු වෙනවා කියන කාරණාව දිවයින වාර්තා කරන්නේ. එතකොට තවත් කෙටි සිරස්වල කිහිපයක් අපි දැන් ඉක්මනින් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ටාලින්ට අප කියලා කියනවා. ජෝසප් ස්ටාලින් මහතාට අප ලබා දීමේ කාරණාව හැටන් තේවත්තකදී කඳු කර කොටියකු මිය යාම ගැන ඇමති නියමයෙන් විමර්ශන. සුජීව සත්සර සහ මස්කෙලියේ ගාමිණී තොරතුරු වාර්තා කරන්නේ. රංජන්ට ගයක් දෙන්න 9 දෙනෙක් පොලිමේ රංජන් රාමනායක මහතාට නිදහසක් ලබා දීම පිළිබඳව මේ දවස්වල කතා බහ කරමින් පවතිනවා. ඒත් එක්කම ඔහු එක අවස්ථාවකදී ප්‍රකාශ කරපු දෙයක් තමයි අධිකරණයේ හමුවට යන එන වෙලාවකදී මාධ්‍ය වේදීන් හමුවේ මට නිදහස් වෙලාවත් මල්ලි ගයක් නැහැ කියලා කියපු වෙලාවේදී බොහෝ පිරිසක් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් 9 දෙනෙක්ම පොලිමේ ඉන්නවලු. රංජන් රාමනායක මහතා නිදහස් වෙලා ආපුවම ඔහුට ජීවිත කාලය පුරාම නවතින්නට ජීවත් වෙන්නට ගයක් ලබා දෙන්නට කිසිම මුදලක් අය නොකර ඔහුගේ තියෙන වටිනාකම හඳුනාගෙන නව පිරවුම්හල් 50ක් අරින්න IOC-ට අනුමැතිය. මේ පිළිබඳව අපි තොරතුරු වාර්තා කරා විරාමයට පෙර ආතුව තවත් පුවත්පත් කිහිපයක් එක්කම අලුත් පිරවුම්හල් 50ක් විවෘත කරන්නට IOC-කට අනුමැතිය ලබා දීම පිළිබඳව. දිනපතා ආසාදිතයින් 200ට ලං වෙයි යලිත් කොවිඩ් රැල්ලක් අතලඟ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවායි කියන කාරණාව දෙවයිනත් අද දවසේ වාර්තා කරනවා. අපි යලිත් වතාවක් ඔබට මතක් කරන්න පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්න. කොවිඩ් මෙවර රැල්ලක් විදිහට આવොත් මේක බොහොම දරුණු බලපෑමක් සිදු කරන්න පුළුවන්. අපේ රටේ වර්තමානයේ මේ මොහොත වෙනට පවතින ආර්ථික අර්බුදය ආදී කරුණු කාරණාත් එක්ක අනිත් එක තමයි මේ ඔමික්‍රෝන් ප්‍රභේදය කලින් ආපු ප්‍රභේදය සියල්ලට වඩා ඉක්මනින් ව්‍යාප්ත වෙන දරුණු ප්‍රභේදයක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. චීන නැව හිසරදයක් වෙයි. චීන තානාපති සාකච්ඡාවක් ඉල්ලයි.
පොලිස් වෙස් ගෙන කොටහේනේ නිවසකට පැන කෝටි 2ක රන් මුදල් කොල්ල කති. මේ සිරස්තල කිහිපයකට අපි ඉක්මනින් අවධානය යොමු කරන්නේ. කුරුණෑගල රෝහලේ රෝගීන්ගේ දත්ත ඇතුළත් ලිපිගොනු දහසක් අතුරුදහන් වෙලා තිබෙනවා. මේ පිළිබඳවත් අද දවසේ තොරතුරු වාර්තා කරනවා සියලුම පුවත්පත්. බොරතෙල් බැරලේ ඩොලර් 35කට ගත හැකි නම් ඕනෑ කෙනෙකුට දොර ඇරලා බලශක්ති ලේකම් ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඔය විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. අතරතුර දිවයින දින වූ අහිංසාට ගමෙන් හරසර කියලා වාර්තාවක් තිබෙනවා. මෙවර ක්‍රීඩාවෙන් සුවිශේෂී දස්කම් දාපු පදක්කම් ගෙනාපු ඒ දිරිය දිනියට ඒ ශක්තිවන්ත දිනියට ගමෙන් කුරුණෑගල ප්‍රදේශයේ ගමකින් බිහි වුණු ඒ දැරියට හරසර ගමෙන් අද දවසේදී පුද කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුර අපි යන්න සූදානම් වෙනවා මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර අද කියලා තවත් කෙටි ලිපියක් තිබෙනවා. මහනුවර වාර්ෂික පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද රාත්‍රියේදී විදුලි සංචාරය කරන බවයි සඳහන් වෙන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ මහවාල්කඩ ඉදිරිපිටින් රාත්‍රී 7:36ට පිටත් වන පෙරහැර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය සහ ඩී.එස්. සේනානායක වීදියෙන් ගමන් කර රජු වීදියෙන් ගෙවදීම සිදු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අද දවසේ පෙරහැර ගමන් මඟ ඒ විදිහටයි. ඔය අතරතුරේදී අපි යනවා තවත් කාරණා කිහිපයකට. අරගලය මැද්දේ ජනපති මන්දිරයට පැන්න පිරිසල්ලන්න පරීක්ෂණ ආරම්භයි. අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 32ක් හඳුනා ගන්න මහජන සහාය පතනවා කියලා ඔවුන්ගේ ඡායාරූපත් එක්ක දවසේදී මේ ලිපිය ඉදිරිපත් කරලා තිබෙනවා. සමවෙන්න මේ දවස්වල තිබෙන දේශගුණික කාලගුණ තත්ත්වات එක්ක හැමෝම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. අතරතුර විශේෂ ලිපියක් තිබෙනවා දිවයින පුවත්පත ගෑස් විදුලිය සහ පොහොර ගැටලු වලට තිත මෙන්න ජපානයේ නිදසුනක් කියලා. විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව ඉතාමත් හොඳ ලිපියක්. විශේෂයෙන් කාබනික ද්‍රව්‍ය නිර්වායු වියෝජනය ශ්‍රී ලංකාවට කිසිසේත්ම නැවුම් සංකල්පයක් නෙවෙයි කියලා තමයි මේ ලිපිය පටන් ගන්නෙ. කොහොම නමුත් නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉතා හොඳ මට්ටමින් කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කරලා ඒ තුලින් මේ ගෑස් නිපදවා ගන්නට විදුලි නිපදවා ගන්නට හොඳ ක්‍රමවේදයන් ලෝකයේ තුල තිබෙනවා. විශේෂයෙන්ම ජපානයේ තුල තිබෙනවා. ඉතින් මේ දේවල් ලංකාවට ගන්නත් තිබෙන හැකියාව අපිට භාවිතා කරන්න තිබෙන හැකියාව කොයිතරම්ද කියන එක මේ ලිපියෙන් අද දවසේදී පැහැදිලි කරලා තිනවා. ටිකක් දීර්ඝ ලිපියක්. ඒ නිසා නිදහසේ කියව ගත්තොත් හරි වටි දිවයින පුවත්පතයි ඒ ලිපිය අපිට තිල්න කරන්නේ. තිස්ස අත්තනායක මහතාගේ අදහස් දක්වීමකුත් එක්ක ලිපියක් තිබෙනවා. දේශපාලන ශ්‍රේෂ්ඨය ගැන කතා බහ කරනකොට එහෙන් මෙහෙන් අහුලාගත් ආණ්ඩුවේ ඇමතිකම් බදා නොගෙන ජාතික වැඩපිළිවෙලක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි කියලායි තිස්ස අත්තනායක මහතා කියන්නේ. සුනිල් හඳුන්නෙත්ති මහතා කියනවා ගමේ චූන් පාන් ලොරියක් හරවලා යනවා වගේ චීන නැව හරවා යවන්න බෑ කියලා. චීනය ඉන්දියාව ලංකාවට ලොකු බලපෑමක් එල්ල කරනවා මේ නැවත් එක්ක. ඒ පිළිබඳව කතා කරනකොට ගමේ චූන් පාන් ලොරියක් ආපහු හරවනවා වගේ චීන නැව හරවලා යවන්න බෑ කියලා තමයි සුනිල් හඳුන්නෙත්ති මහතා කියන්නේ. අද අරගල භූමියට ජනතාව නොආවොත් අරගලේ නිවත් වෙනවා ධම්ම සුජාත හාමුදුරුවෝ ඒ විදිහට කියනවා කියලා තවත් කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. අපි යනවා ඊළඟට මව්බිමට අවධානය යොමු කරන්නට. දිවයිනෙන් පස්සේ මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ OT වැඩි වෙන ලෙසට සේවා මුර හදාගෙන දුම්රිය සමිති දෙකක් කෝටි 40කට ගහලා. ඔන්න වැඩේ. පොඩි ගාණක් නෙවෙයි කෝටි 40කටයි මේ අලාභය සිද්ධ කරලා තිබෙන්නේ. එහෙම නැත්නම් මේ විදිහට මුදල් ලබාගෙන තිබෙන්නේ OT වැඩි වෙන විදිහට Tamanගේ සේවා මුරය සකස් කරගෙන දුම්රිය සමිති දෙකක් එකතු වෙලා කෝටි 40ක් මුදල් වලට හොඳ වැඩක් කරලා තියෙනවා කියලා තමයි මහෝබියම් පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. කුරුණෑගල රෝහලේ රෝගීන්ගේ ෆයිල් 1000ක් අතුරුදහන් ලිපිගොනු ජනේලයෙන් පැන්නූ බවට සැකයක්. පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලේඛනාගාරයේ තැන්පත් කර තිබූ දරු ප්‍රසූතීන් සහ විවිධ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ සියලු දත්ත ඇතුළත් ලිපිගොනු 1000කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි මේ තොරතුරත් එක්ක මව්බිම වාර්තා කරන්නේ. තව කෙටි සිරස්තල කීපයකට යනවා නම් ගෑස් මිල බහී කියලා සිරස්තලයක් තියෙනවා. IOC සමාගමට තවත් චෙට් 50ක් සිංහරාජා රහා පාර කපන්නේ නැහැ. වන අධ්‍යක්ෂ ජනරාල් උසාවියට ප්‍රතිඥාවක් දුන්නයි කියන කාරණාව ආර්ථිකය සකසන හැටි කියා දෙන්නේයි පොහොට්ටු මන්ත්‍රීහු රනිල්ගෙන් ඉල්ලති.
ක්‍රිෂාන් පතිරණ ජයසූරිය ඊතරතුරු වාර්තා කරන්නේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා දෙන්න කියලා පොහොට්ටු මන්ත්‍රීහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා කියන කාරණාව. රනිල් මුණගැසීම ජවිපේ අන්තිම මොහොතේ අත්හිටුවයි. රනිල් මුණ ගැසීම ජනතා විමුක්ති පෙරමුණ අන්තිම මොහොතේ අත්හිටුවනයි කියලා පක්ෂයේ නායකයාගේ චාරකකුත් එක්ක ඒ විදිහට ඉදිරිපත් කරනකොට පොහොට්ටුව රනිල්ට ඡන්දය දුන්නේ අත්හදා බැලීමකට. ඩී.බී. හේරත් මන්ත්‍රීවරයා ඒ විදිහට කියනවා. ඒක හැබැයි සාර්ථකයි කියලත් ඔහු මේ අදහස් දැක්වීම තුළ ප්‍රකාශ කළ තිබෙනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරගෙන මේ ඡන්දයේදී තමන්ගේ පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාව පත් කළේ අත්හදා බැලීමකට. ඒ අත්හදා බැලීම ප්‍රතිඵලදායකයි කියලා තමයි ඩී.බී. හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. ස්ටාලින්ට අප ජෝසප් ස්ටාලින් මහතා රැප ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ විසින් නිකුත් කරන ලද නියෝග කඩකලයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ගුරු සංගමේ ප්‍රධානියා සභාපති ජෝසප් ස්ටාලින්ට අප ලබා දුන්නයි කියන කාරණාව. උසාවිනියෝ කඩ නොකළ නිසා මා අත්අඩංගුවට ගත්තේ නැහැ. සමන් රත්නප්‍රිය එහෙම කියනවා කියලා තමයි කියන්නේ. මේ 28 වෙනිදා පැවති උද්ඝෝෂණයට සහභාගී වීම මත ලංකා ගුරු සංගමේ ලේකම් අත්අඩංගුවට ගැනීමත් සමගම සමන් රත්නප්‍රිය මහතා ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ? එහෙම නැත්නම් තනතුරක් ලබා දීලා ඒ කාරණාත් එක්කද මේ කාරණාව සිදුුනේ කියලා ඊයේ පත්‍රවල එහෙමත් විවිධ ලිපි සඳහන් වෙලා තිබුණානේ. ඉතින් ඔහු කියනවා උසාවි නියෝග කඩ නොකරන නිසා මාව අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා කියන්නේ සමන් රත්නප්‍රිය. සර්වපාක්ෂික ආණ්ඩුව ගැන සජබේ මත දෙකක් සමග ජන බලවේගයේ පක්ෂයක් ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වීමට කැමැත්ත පළ කළහොත් එම පක්ෂයේ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානම් බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි කියන්නේ. ඇතුලේ ප්‍රශ්න. සර්වපාක්ෂික ටෙලිනාට්‍යයට එකඟ වෙන්න බෑ. පාර්ලිමේන්තුව හරහා බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් ගොඩනගමින් රට මේ ව්‍යසනයෙන් ගොඩ ගන්න ඕන කියලා කියනවා විපක්ෂ නායකවරයා. ඒ අනුව සර්වපාක්ෂික ටෙලිනාට්‍යයකට එකඟ වෙන්න බෑ කියලා තමයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ. තැපැල් ගාස්ුවත් ඔන්න ඉහළට යනවායි කියලා තවත් කෙටි සිරස්තලයක් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. ඒ සමගම කඳුකර කොටියාගේ මරණය ගැන ඇමති නියමයෙන් පරීක්ෂණයක් කියලා ඒ කාරණාව පිළිබඳවත් කෙටි සිරස්තලයක් ගේනවා මව්බිම පුවත්පත. ඔය විදිහට තමයි මව්බිම පුවත්පතේ තොරතුරු අපිට වාර්තා කරන්න තිබෙන්නේ. ජනපති මන්දිරයට හානි කළ 32ක් අලන පොලිසිය මහජන සහායපතයි කියන කාරණාව ටිකක් විශාල ප්‍රමාණයේ ඡායාරූප ගණනාවකුත් එක්ක අද දවසේදී මව්බිම පුවත්පතත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. අමුතේ දළු වලට වැඩිම මිල කළුබෝ විටියන කම්හලකින් තිබෙනවා කියලා තොරතුරක් වාර්තා වෙන්නේ. තේ වල මිල ගණනුත් දැන් ගොඩක් ඉහළ ගිහිල්ලා තිබෙනවා සහ පසුගිය කාල සීමාව තුළදී දේශීය තේ වලට සිලෝන් ටී වලට ඉතා හොඳ මිලක් ලැබුණයි කියන කාරණාව වාර්තා වෙනවා. ඉතින් ඒක හොඳ තත්වයක්. මොන ප්‍රශ්න තිබුණත් ඩොලර් ගෙනෙන්න නම් ඒ වගේ දේවල් වල යම් ප්‍රගතියක් තිබිය යුතුම වෙනවා. ඉතින් ඒ පිළිබඳව අද දවසේ යම් තැන්වලදී පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තියෙනවා. ওই විදිහට තොරතුරු කතා කරනකොට මේ පෙරහැර කාල සීමාව සෙන්කඩගල පෙරහැර නුවර පෙරහැර පවත්වනවා. ඒ වගේම කතරගම පෙරහැර මේ දවස්වලදී අපිට දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා. මහනුවර ඇසළ පෙරහැර බලන්න ආ 21 දෙනෙක් මත්ද්‍රව්‍ය සමග මාට්ටු කියලා තවත් කෙටි ලිපියක් තිබෙනවා. ඒ දේවලුත් ඒ වගේ තැන්වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ 21 දෙනෙක් අත්අඩංගුවට ගත්තයි කියන කාරණාව දවසේදී වාර්තා වෙනවා මහනුවර ඇසළ පෙරහැර බලන්න ආපු පිරිස අතර ඉඳලා. ඩෙන්ගු මදුරුවන්ගෙන් රටම අනතුරක මේ මාසයේ මුල් සතියේට රෝගීන් 1916ක් ලේසි පහසු නෑ ගාන 1916ක් රෝගීන් මේ මාසයේ මුල් සතියේට එක සතියකට තමයි මේ වාර්තා වෙන්නේ. ඩෙන්ගු මදුරුවා නිසා රටම ලොකු අනතුරකයි තියෙන්නේ කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. ඒක නිසා අපි ඔබට මතක් කරනවා විශේෂයෙන්ම ඔබේ අවට වටපිටාව පිරිසුදු කරගන්න. ඩෙන්ගු මදුරුවන් බෝවීමත් මේ වෙලාවේ වැඩි වෙලා මේ තත්ත්වය තවත් උග්‍ර වුණොත් එහෙම එයත් බොහොම බරපතලයි. මොකද මේ වෙනකොට කොවිඩ් තත්ත්වය බොහොම දරුණුවට ව්‍යාප්ත වෙනවායි කියලා සෞඛ්‍ය අංශ කියනවා. දවසේ පුවත්පත්වල පිළිබඳව සෑම පුවත්පතකම මුල් පිටුවේ තොරතුරු වාර්තා කරනවා. ඩෙන්ගු ඒ විදිහට එනවා. මංකි ෆොක්ස් රෝගය පිළිබඳව පරීක්ෂණ කට්ටල මේ වෙනකොට ලංකාවට ලැබිලා තිබෙනවා කියලා ආරංචි වෙනවා. තවමත් ඒ පිළිබඳව යහපත් තත්ත්වයක් තමයි තිබෙන්නේ. ලංකාව තුළ තම ව්‍යාප්ත වෙනවා කියලා අපිට දැනගන්න නැහැ. නමුත් ඒ පිළිබඳවත් යම් අවධානයකින් ඉන්න ඕන කියන කාරණාව
මතක් කළ යුතුම වෙනවා. ඉතින් ඒක නිසා ওই වගේ සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන කාරණා වලට වැඩි අවධානයක් අපි යොමු කළ යුතුමයි. මොකද තවත් ප්‍රශ්න ගණනාවක් එක්ක ඉන්නකොට ඒ වගේ පැතිකඩයන් අපිට අමතක වෙන්න පුළුවන්. අපි වෙලාව බලලා යලිත් එන්න සූදානම්. මේ මව්බිම පුවත්පත් සමගයි තොරතුරු ඔබත් සමග බෙදා හදාගනිමින් හිටියේ. අද දවසේදී තිබෙන තොරතුරු අතර කතා වෙන කාරණා එහෙම නැත්නම් ඉදිරිපත් කරන කාරණා අතර QR කේතේ වංචනිකව ලබාගෙන අන් අයගෙන් ඉන්ධන කොටාවත් ලබාගත් පුද්ගලයෙක් පිළිබඳව දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. ඉන්ධන ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් QR කේතේ වංචනිකව ලබාගෙන අන් අයගේ ඉන්ධන කොටාවද වංචනිකව ලබා ගැනීමේ සිදුවීම් කිහිපයක්ම මාතලේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වෙලා තිබෙනවා කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. ඉතින් මේ පිළිබඳව ගත යුතු නීතිමය ආවරණයන් සහ මේ දේවල් යලි සිදු නොවෙන්නට කරන්න පුළුවන් ක්‍රමවේදයන් පිළිබඳව අවධානය යොමු කිරීම වටිනවා. මොකද එහෙම වුණොත් එහෙම QR එක වගේ දෙයක් හඳුන්වා දීමත් දැන් යම් මට්ටමකට හැමෝටම තෙල් ටික ලබා ගන්න පුළුවන් කියන තත්ත්වයට අවිල්ලා තියෙනවානේ. ඒ තත්ත්වය නැති වුණොත් එහෙම ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වටිනවා. QR කේතය වංචා කරන අයගෙන් ඒ කොහොමද නැති කරගන්නේ කියලා කාරණාවට. ඔය විදිහට තොරතුරු කිහිපයක්ම අපි ඉදිරිපත් කළා. අපි සූදානම් වෙනවා තවත් කෙටි වීඩියෝයක් සඳහා යන්නට. ඉන් පසුව තවත් ජාතික පුවත්පත් කිහිපයකම තොරතුරු ඔබට කියන්න අපි සූදානම්. සියත පත්තරය තුලින්. හොඳයි අපි යලිත් ඔබ වුණ ගැහෙනවා සියත පත්තරයේ සමකින් දින මින පුවත්පතටයි අපේ අවධානය. ආර්ථික අර්බුදයට විසඳුම් සොයන සංවර්ධන කමිටුවක් සභාපතිට කැබිනට් බලතල දෙන්න සූදානමක්. මුල් පුටුව ධම්මික පෙරේරාට කියලා තමයි සඳහන් වෙන්නේ. ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට මෙහි ප්‍රධාන තනතුරු ලබා දෙනවා කියලා කියනවා. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් බලය ඇතිව සංවර්ධන කමිටුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. පිටුවීමට යෝජිත මෙම සංවර්ධන කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට දීමට නියමිත බව වාර්තා වෙනවා කියලා තමයි දිනමින තොරතුර ගෙන එන්නේ. ලීට්‍රෝ ගෑස් රුපියල් 246කින් අඩු කරයි. රුපියල් 4664යි කිලෝ 12.5 සිලින්ඩරය. කිලෝග්‍රෑම් 5 1872යි 2.3 රුපියල් 859යි කියලා තමයි මිල ගණන් සටහන් කරලා තිබෙන්නේ. විමර්ශන ලැබීමත් සමග ජනාධිපති මැදුරට රිංගු කෝටිපති ව්‍යාපාරිකයා රටපණී කියලා තවත් සිරස්තලයක් කියනවා. මේ යකඩ ව්‍යාපාර හා සම්බන්ධ ව්‍යාපාරිකයෙක් පිළිබඳව තමයි තොරතුරු වාර්තා වෙනවා කියලා කියන්නේ. ජනාධිපති මැදුරට ඇතුළත් වීම අනවසර ඇතුළත් වීමක් විදිහට ඌ අත්අඩංගුවට ගන්නට සොයන වෙලාවේදී මේ වෙනකොටත් ඔහු රටින් පිටට ගිහිල්ලා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කුරුණෑගල මහරෝහලේ ලේඛනාගාරයෙන් වටලා ලේඛන රැසක් උස්සලා කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. මේ පිළිබඳව අපි තොරතුරු ඔබට ගෙනවා අනෙකුත් ජාතික පුවත්පත් සමග. ලංගමට පෞද්ගලික බස්වලට නව QR කේතයක් මේ අද දවසේදී වාර්තා කරන තවත් සිරස්තලයක් දිනමින පුවත්පත අනෙකුත් පුවත්පත්වලත් මේ පිළිබඳව වාර්තාව කරලා තිබුණා. නව QR කේතයක් ලංගමට සහ පෞද්ගලික බස් රථවලට හඳුන්වා දෙන්න යනවා කියන කාරණාව. පොලිස් පාඩ් දමා කොටහේනේ ව්‍යාපාරික නිවසට රිංගා කෝටි 2ක රන් භාණ්ඩ වලට විදලා. අන්න එහෙම දේකුත් සිද්ධ වෙලා තියෙනවා. පොලිසියෙන් කියලා වෙස්වලාගත්ත පොලිසිය හොරා පොලිස් තමයි ඇවිල්ලා තියෙන්නේ. නිවසට රිංගලා ලොකු වෙලාවක් මේ නිවස තුල රැඳී සිටියයි කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ ව්‍යාපාරිකයා පැමිණෙන තෙක් කියලා යම් ප්‍රශ්න කිරීම කරමින් ඒ අතරතුරේදී ව්‍යාපාරිකයාගේ බිරිඳව පිළිබඳ සමග එයවත් මේ ගේ තුල රඳවාගෙන ඉඳලා තිබෙනවා ලොකු වෙලාවක්. ඊට පස්සේ රත්තරන් භාණ්ඩ වලට සහ මුදල් මංකොල් කෑමක් සිදු වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ජනතාවට පීඩා කරන පොදු දේපොළට හානි කරන උද්ඝෝෂකයන් අත්අඩංගුවටගෙන උසාවි දාන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොලිසියට නියෝගයක් ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳවයි දිනමින මේ කියන්නේ. ඊජිප්තු චෙක් ජනාධිපතිවරු ජනපතිට සුබ පතති. වර්තමාන ජනාධිපතිවරයාට රටවල් කිහිපයකම ජනාධිපතිවරු අග්‍රාමාත්‍යවරු රාජ්‍ය නිලධාරීන් සුබ පැතුම් එකතු කළා පහුගිය කාලෙදී. ඊජිප්තු සහ චෙක් රජයේ ජනාධිපතිවරයාට සුබ පැතුවයි කියන කාරණාවයි අද දවසේ දිනමින වාර්තා කරන්නේ. රාජාසන කතාවේ කල්තබන විවාදය අද දවසේදී පවත්වන්නට සූදානම් කියලා
තොරතුරු වාර්තා වෙනවා. IOC නව පිරවුම් මල් 50ක් රට පුරා මේ සිරස්තලයත් අද ඉදිරිපත් කරනවා. දිනමිනත් ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩු යෝජනා මේ සතියේ සියලුම පක්ෂවලට ලබා දෙනවයි කියන කාරණාවයි තොරතුරු වාර්තා වෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩු යෝජනා මේ සතියේ සියලුම පක්ෂවලට ලබා දෙනවා. ඒ යෝජනාවල් මොනවද කියන කාරණාව. සර්වපාක්ෂික සාකච්ඡාවලට ජාතික ජන බලවේගය නැහැ කියලා වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා. ඔවුන් ඒ සාකච්ඡාවට ගියේ නැතත් හැබැයි ලිඛිතව ඉදිරියේදී ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්නට එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරන්නට ලිඛිතව සූදානම් කියන කාරණාව තමයි මේ ලිපිය තුලින් තවදුරටත් පැහැදිලි කරලා තියෙන්නේ. කොටුවේ පාවෙන වෙළඳ පරිශ්‍රය අරගලකරුවන්ට ඔන්න ජනාධිපතිවරයාත් එක්ක අරගලකරුවන් පිරිසක් පහුගිය දවස්වල සාකච්ඡාත් පැවැත්වුවා. ඒ අතරතුරදී තමයි මේ අදහසත් ඇවිල්ලා තිබෙන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා කොටුවේ තියෙන පාවෙන වෙළඳ පරිශ්‍රය මේ අරගලකරුවන්ට ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම ඔවුන්ගේ චිත්‍ර මූර්ති වගේ දේවල් ඉදිරිපත් කරන්නට, නාට්‍ය වගේ දේවල් ඉදිරිපත් කරන්නට, පුස්තකාලයක් පවත්වාගෙන යන්නට සහ දේශපාලනික කතිකාවල් පවත්වන්නට මේ පරිශ්‍රය අරගලකරුවන් වෙත ලබා දෙනවා කියන කාරණාවත් නිවැරදි දැක්මකින් ඔවුන්ගේ කෞශල්‍යයන් ඉදිරිපත් කරමින් කලා හිතකාමී දේවල් ඉදිරිපත් කරමින් කරන කටයුතු වලටත් ජනාධිපතිවරයා කැමතියි කියන කාරණාවත් එක්ක මේ කොටස ඔවුන්ට ලබා දෙන්නට සූදානම් කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙනවා. වාසිතකා වැඩ කරන කළු චරිත දෙකක් TNA දෙකට කරන්න හදනවා කියලා සෙල්ලම් අලයි කඩනාදන් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් තමයි ඔබ මේ දකින්නේ. උතුරු පළාත් විශේෂ රසුල දිල්හාරගමගේ තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පතට. කොටියාගේ මරණය, කඳුකර කොටියාගේ මරණය ගැන දිනමිනත් වාර්තා කරන්න වෙන්නේ මේ විදිහට. කොටියාගේ මරණය ගැන කඩිනම් විමර්ශනයක් කියලා තමයි එහි සටහන් වෙන්නේ. ජෝසප් ස්ටාලින් ටැප් අද දවසේත් ඉදිරිපත් කරනවා දිනමිනත්. සීනි වංචාවේ සකකරුවන් අල්ලන්න විමර්ශන ලැබුවා CID අධිකරණයට කියයි කියලා තවත් කෙටි සිරස්තලයක් ඉදිරිපත් කරනකොට මිද්දනියේ මල්ශාලා හිමිකරු ඝාතනය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් කියලා තමයි කියන්නේ. මේ ආකාරයට විවිධ මරණ පිළිබඳව, වෙඩි තැබීම් පිළිබඳව, ඝාතනයන් පිළිබඳව අපිට දැන් දිගින් දිගටම වාර්තා වෙනවා. පුවත්පත්වල මේවා දිගින් දිගටම වාර්තා වෙනවා. මේක දැන් ටිකක් දරුණු මට්ටමක රැල්ලක් විදිහට යනවා වගේ තමයි පේන්නේ. ඒ නිසා මේවා පිළිබඳව නැවැත්වීමේ කටයුතු කරන්නට අවශ්‍ය තැන් පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මේ කාරණාව නම් මේ වෙනත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් විදිහට සිදු වුණා කියලා කියනවා. පසුගිය දවස්වල පාතාලය හා සම්බන්ධ කාරණා ගොඩක් සිදු වුණා. විදේශ රටවල් වල ඉඳන් මේ දේවල් මෙහෙවනවායි කියලා උද්‍යංශ මගින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ওই විදිහට තමයි මේ දවස්වල ටිකක් වැඩි වශයෙන් අපිට මේ දේවල් පිළිබඳව තොරතුරු කියන්න සිද්ධ වෙලා තිබෙනවා. ওই විදිහට තමයි දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන මුල් පිටුවේ සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා ඇතුල් පිටුවටත් අවධානය යොමු කරන්නට. විශේෂයෙන්ම ජනාධිපතිවරයා භික්ෂුන් වහන්සේලා මුණ ගැහිම් පසුගිය දවස් කිහිපෙම සිදු වුණා. ඒ අනුව අද දවසේදීත් වාර්තා කරනවා සර්වපාක්ෂික ආණ්ඩු සාකච්ඡා සාර්ථක කියලා ජනාධිපතිවරයා ගෞරවනීය මහා සංඝරත්නය හමුවේ ආශිර්වාද ලබා ගන්නට ගිය වෙලාවේදී ප්‍රකාශ කරයි කියන කාරණා. දේශපාලන පක්ෂ සහ සංවිධාන සමග යුක්ති ජනතාවගේ උන්නතියට සෑම මෙහෙවරක්ම සිදු කරනවා කියලා අගමැති දිනේෂ් ගුණවර්ධනත් ප්‍රකාශ කරලා තිබෙනවා. මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙලක් කරා නව දේශපාලන සංස්කෘතියක් බිහි කළා කියලා පොහොට්ටු මන්ත්‍රී DB හේරත් මහතාගේ අදහස් දැක්වීම අද දවසේදී ඉදිරිපත් වෙනවා. ওই විදිහට අතුල් පිටුවල තොරතුරුත් කිහිපයක් ඔබට ඉදිරිපත් කරලා අපි වෙලාව බලලා එන්න සූදානම් වෙනවා. ඉතින් ඉක්මනින් වෙලාව බලලා යලිත් තවක් ඔබ මුණ ගැහෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඩබල් පර්ෆියුම් ලොක් සමග දැන් ටික කල් පවතින සුවඳින් එන බෙස්ට් එවර් සන්ලයිට් රෝස්. හොඳයි අපි යලිත් වෙලාව බලලා ඔබ මුණ ගැහෙනකොට ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන්. විදුලි ගාස්තුව 70%කින් නැගී. ඒසි පහසු නැහැ. නගින ප්‍රමාණය 70%ක් උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. විදුලි ගාස්තුව අද සිට 60%කින් 70% අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ කියලා කියන්නේ. විදුලි ගාස්තුව ඉහළ දමන්නේ ලංකා විදුලි බල මණ්ඩලය අවස්ථා ගණනකදී කළ ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලාත් මෙහි සඳහන් වෙනවා. කොහොම ප්‍රතික්ෂේප කරත් උන්න දැන් එය බාරගෙන තිබෙනවා. එහෙම නැත්නම්
පිදුලි බිල ඉහළ යනවා. IOC ෂෙඩ් තව 50කට අවසර කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. දිවෙන පුරා නව ඉන්ධන පිරවුම් මහල් 50ක ආරම්භ කිරීමට ලංකා ඉන්දියා ඔයිල් සමාගමට අවසර දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඊළඟට ජලගාස්තුවත් ඉහළට කියලා තවත් සිරස්තලයක් යෝජනාව කැබිනට්ටුවට ජලගාස්තු ඉර දැමීමට ජල සම්පාදන අමාත්‍යාංශය තීරණය කර ඇත. ජලගාස්තු ඉර දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයේ තීරණය කිරීම කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබෙනවා කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරයෙකු නිල රථ 3ක් තාම බාර දීලා නැහැ. ඔන්න ජනතා නියෝජිතයින්ගේ වැඩ. නිල රථ 3ක් තවමත් බාර දීලා නැහැ මේ සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරයෙක්. සර්වපාක්ෂික ආණ්ඩුවේ කාල සීමාව රටට හෙළි කරන්න කිරියල්ල ජනපතිගෙන් ඉල්ලයි. අලුතෙන් පිටුමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දෙයකටම පෙර මුලින්ම රටට හෙළි කරන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියන කාරණාව. ඒව නම් ඉතින් කළ යුතු වෙනව නේද? ජනතාව දැනගන්න ඕනේ මේවා කොච්චර කාලයකටද මේ පිහිටුවීම සිදු කරන්නේ ආණ්ඩුව කියලා. QR කේතේ ලියාපදිංචිය යලි ආරම්භයි. QR එකත් වෙලාවට විවිධ දේවල් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. QR කේතේ ලියාපදිංචිය යලිත් ආරම්භ කරනවා කියලා තමයි කියන්නේ. ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් අද දවසේත් පැවැත්වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. TNA එකෙන් කියන අදහස් දැක්වීමක් සහයෝගය දෙන්නේ ජාතික වැඩපිළිවෙල කුමක්දයි දැනගත් පසුයි කියලා TNA පක්ෂයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් වෙනවා. ජනපති මැදුරේ දේපළවලට හානි කිරීම 32 දෙනෙකු හඳුනා ගන්නට පොලිසිය මහජන සහාය පතයි. අපි ඒ පිළිබඳව කාරණා බොහොමයක් සාකච්ඡා කරා පුවත්පත් ගණනාවක් එක්ක. පොදු රාජ්‍ය මණ්ඩලයේ කෙලිබිමේ ජයග්‍රහණ පැන කතා බහ කරනකොට අද දවසේදී ලංකාදීප පුවත්පත බොහොම අපූර්ව ඡායාරූපයකුත් එක්කයි ඒ පිළිබඳව තොරතුරු කියන්නේ. පොදු රාජ්‍ය මණ්ඩල කෙලිබිමේ විරුදියනියට ගුවන් තොටේදී හරසර එංගලන්තයේ බර්මින්හෑම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලියේදී මව්බිමට ලෝකට පදක්මක් දිනා දුන් නෙත්මි අහිංසා පෝරතුරු ක්‍රීඩිකාව කටුනා ගුවන්තොට පොළේ විශේෂ මුත්තන්ගේ මැදිරියේදී පදක්කම දැතිව සිය මව හා පියා සහ නැගණිය සමග ඡායාරූපයකට පෙනී සිටි ආකාරයයි. ඇයට අපේ සුබපැතුම් අපි යලිත් එකතු කරනවා අද දවසේදී. චෝදනා 3කට පෙරටුගාමි විශේෂ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගත්තයි කියලා තොරතුරක් වාර්තා වෙනකොට ලික්ට්‍රෝ 246කින් බසී රජයට කෝටි 1600ක් අහිමි කළ සීනි බදු සිද්ධිය විමර්ශනයට CID උසාවියට දන්වයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඒ අපේ අවධානය යොමු කරේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වලට. අපි යන සූදානම් වෙනවා විදේශ සහ ක්‍රීඩා තොරතුරු පිළිබඳව තොරතුරු ඔබට කියන්නට. යනවා අපි මුලින්ම යනවා මව්බිම පුවත්පතේ විදේශ ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්නට. විදේශ පුවත් තුල කියනවා රුසියාව අත්පත් කරගත් සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්. රුසියාව සහ යුක්‍රේනය එකිනෙකාට චෝදනා කරගනී. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය විදිහට සැලකෙන මේ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරය කළ බවට රුසියාව සහ යුක්‍රේනය යන දෙරටම එකිනෙකාට චෝදනා නගමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. බලාගාර නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර නිරීක්ෂණයට ඉඩ ලබා දිය යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනි ගුටරෙස් ප්‍රකාශ කරා කියලත් මේ ලිපියේ සඳහන් වෙනවා. කොලොම්බියාවට වාමපාක්ෂික නායකත්වයක් පළමු වරට කළු ජාතික උප ජනපතිනියක්. හිටපු ගලයිරලා සමාජිකයෙකු හා හිටපු නගරාධිපතිවරයෙකු ගුස්තාවෝ පෙට්‍රෝ ඉරිදා කොලොම්බියා ප්‍රථම වාමපාක්ෂික ජනපති වශයෙන් බලයට පත් වූයේය. සමාජ පරතරය නැති කිරීම ඔහුගේ ඡන්ද පොරොන්දු වුණා කියලත් මෙහි සඳහන් වෙනවා. ඔය අතරතුරේදී ක්‍රීඩාලෝලීන් මවිත කළ කෙන්යාවේ මේරි මෝරා මේ විදේශ පුවත් අතර වාර්තා කරන තවත් කාරණාවක්. කිලි නිකොල් හොට්කින්ස් මීටර් 800 කාන්තා දහවන තරඟය සමග බැඳී ඇති නාමයයි. තවත් 26 වර්ධි වියේ පසු වන ඇයි බ්‍රිතාන්‍ය වෙනුවෙන් තරඟ වැදුනේ වයස අවුරුදු 19 දී කියලා කියනවා. ටෝකියෝ ඔලිම්පික් තරඟයේ මීටර් 800 දහවන තරඟයේදී රිදී පදක්කම දිනාගත්තේ 1955 දී කැලි හෝම්ස් ලැබූ වාර්තාව බිඳ හෙළමින් කියලත් වාර්තා වෙනවා. ක්‍රීඩාලෝලීන් මොවිත කළ කෙන්යාවේ මේරි මොරා. සමාවෙන්න. බංග්ලාදේශයේ සිටින රොහින්ග්යා සරණාගතයන් මවුරට රැවන්න චීනයෙන් ආධාර ඉල්ලයි. මේ තවත් සිරස්තලයක්. බංග්ලාදේශයේ සිටින
රොහින්ග්යා සරණාගතීන් නැවත ඔවුන්ගේ මවරට වන මියන්මාරයට යැවීමට උදව් වෙන්න කියලා බංග්ලාදේශ චීනයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා කියන කාරණාව. චීනය සමග තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා. චීනය සහ තායිවානය අතරත් යුද්ධයක් අත ළඟද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි කාරණාව ඉදිරිපත් කරන්නේ. චීනය සහ තායිවානය අතර මේ වන විට වර්ධනය වෙමින් නැති උණුසුම් තත්ත්වයේ ලෝක දේශපාලන කරලි විශාල අවධානයක් දිනගත් කාරණාවක් බවට පත් වී තිබේ. චීනය පසුගිය දිනක තායිවානට ප්‍රහාර කළ කිරීම පිළිබඳව පෙර පුහුණුවක් බඳු යුද අභ්‍යාසයක නිරත වූ බවක්ද වාර්තා විය. මේ මාස කිහිපයකට පෙර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ ආකාරයටම චීනයත් තායිවානය ආක්‍රමණය කරනු ඇද්ද යන සැක සංකා පවා ඇතැම් පාර්ශ්ව මතු කරගෙන තිබෙනු පසුගිය දවස්වල දැක ගන්නට ලැබුණා කියලායි මේ ලිපියේ ආරම්භ කරලා තිබෙන්නේ. තවත් කාරණා ගොඩක් තිබෙනවා. ඒ පිළිබඳව කතා බහ කරන්නට විදේශ පුවත් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. අපි යනවා දිවයින පුවත්පතේ විදේශ පුවත් වලටත් අවධානය යොමු කරන්නට. ඇමරිකාව සහ ඉන්දියාව චීන දේශ සීමාව අසල යුද අභ්‍යාසයක් දියත් කරයි. ඇමරිකානු රජය ඉන්දියා හමුදා සමග උත්තරාඛණ්ඩ ප්‍රාන්තයේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර ඇත කියන කාරණාව. ඇමරිකානු දැල්පන්දු ශූරිය මද්ද්‍රව්‍ය චෝදනා මත වසර 9ක් හිර ගෙදරට ගියපු කාරණාවයි මේ. ඇමරිකානු දැල්පන්දු ශූරියක් වුණු බ්‍රිට්නි ග්‍රීනර් රුසියාවට මද්ද්‍රව්‍ය ගෙනීම පිළිබඳව වරදකාරී වෙලා තිබෙනවා. ඇයට අවුරුදු 9ක සිර දඬුවමක් නියම වෙලා තියෙනවා. ඉන්දියානු පාතාල නායකයා මියයි. මුම්බයි සහ ඩුබායි අතර පාතාල ක්‍රියාකාරීන් මෙහෙ වූ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මාෆියා නායකයා මුක්තාපා රායි අභාව ප්‍රාප්ත වෙලා තිබෙනවායි කියලායි තොරතුරු ගෙන එන්නේ. සමා වෙන්න අපි යන්න සූදානම් වෙනවා මේ වෙලාවේදී ක්‍රීඩා ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතෙන්ම ඔලිම්පික් පදක්කම මගේ ප්‍රාර්ථනාවයි. අම්මා තාත්තා මාස්ටර් මට ගොඩක් උදව් කළා. මේ පදක්කම අයිති මගේ රටටයි. නෙත්මි අහිංසා සතුටු කඳුළු මැද කියයි. නෙත්මි අහිංසා එංගලන්තයේ බර්මින්හම් නුවර පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලදී කිලෝග්‍රෑම් 57 බරපන්ති යටතේ මල්ලවපොර ක්‍රීඩාව සඳහා තරඟ වැදිලා ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් විදිහට සුවිශේෂී ජයග්‍රහණයක් ගෙනාවා. ඇගේ මේ ජයග්‍රහණය අපිට රත්තරන් හා වටින රන් පදක්කමක් හා වටින ජයග්‍රහණයක්. ඉතින් ඒ පිළිබඳව ඇය ලංකාවට පැමිණීමත් එක්කම අද දවසේ පුවත්පත් කිහිපයකම වාර්තා කරනවා. මේ ලිපියත් සඳහන් වෙනවා ඇගේ උපන් ගම දංකොටුව මැල්ලව ප්‍රදේශයේදී ඊයේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ හැමදෙනාගේම ආදරය ගෞරවයත් එක්ක රටට ගෞරවයක් ගෙන ආපු අහිංසා ගැන බොහොම ආදරණීය ලිපි ගණනාවක්ම අද දවසේ පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. ICC මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය මේ වසරේ ජූලි මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා සම්මානය දිලා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබිලා තිබෙනවා කියන කාරණාව. දැල්පන්දු තාක්ෂණික කමිටුව තේරීම් කමිටුවට උඩින් යයි. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් දැල්පන්දු තේරීම් තරගයක් අද සුගතදාස් කුලස්ස ක්‍රීඩාංගණයේදී පෙරවරු 8ට පැවැත්වීමට නියමිතය. මේ අවසන් තේරීම් තරගය පවත්වනු ලබන්නේ නිත්‍ය දැල්පන්දු තේරීම් කමිටුව විසින් නොව විශේෂ තාක්ෂණික කමිටුවක් මගින් කියලා තමයි සඳහන් කරන්නේ. නුවරඑළිය ලේක් ක්ලබ් වසර 100 සපුරයි. මහනුවර ලේක් ක්ලබ් ක්‍රීඩා සමාජයට වසර 100 පිරිනැමීම නිමිත්තෙන් පසුගියදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා සමාජිකයන් ප්‍රදේශීය ප්‍රමුඛ අතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ උත්සවයක් තිබුණා කියන කාරණාව. කනිෂ්ඨ ලෝක ශූරතා මලල් ක්‍රීඩා තරඟාවලියට එක් වූ පිරිසට කොවිඩ් කොලොම්බියාවේදී නිමවට පත් වූ 20න් 15 ලෝක ශූරතා කනිෂ්ඨ මලල් ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවකට කොවිඩ් ආසන්න වෙලා තිබෙනවා කියලායි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා මව් බිම පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. ආරාධිත 2020 ක්‍රිකට් තරඟාවලිය පිළිබඳවයි තොරතුරු වාර්තා කරන්නේ. කුසල්ගේ රෙඩ්ස් පිළට පළමු තරඟයෙන්ම කඩලු 6ක ජයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ආරාධිත 2020 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති සමාරම්භක තරගෙන් අශාන් ප්‍රියංජන් මෙහෙ වූ ග්‍රේස් පිළට එරෙහිව කඩලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් රෙඩ් පිළට හැකියාව ලැබුණා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාව එක්දින පිටියේ පියවරක් ඉදිරියට එයි. මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ පිළේ සිම්බාබ්වේ සංචාරයට අදාළව පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේදී සිම්බාබ්වේ පිළ හමුවේ පරාජය ලබන බංග්ලාදේශය එක්දින පිටියේ පහළට වැටෙද්දී එක් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිලා තිබෙනවායි කියන කරුණ වාර්තා කරනවා.
ඉන්දීය පිළේ කොදෙව් සංචාරය 2020 තරඟාවලියේ ජය ඉන්දියාවට. ඉන්දියා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරයට අදාළව ඇමරිකාව එක්සත් ජනපදයේ පැවති අවසන් 2020 තරඟයේ ලකුණු 88ක දැවැන්ත ජයකිරීම කරගත් ඉන්දීය පිළ තරඟ පහකින් යුත් තරඟාවලියෙන් තරඟ 4-1ක ජයක් වාර්තා කර ගැනීමට සමත් වුණා. 48 වෙනි ශාන්තුවරුන් වරයන්ගේ එක්දින සටනින් වසර 5කට පසු ශාන්ත පීතර ජය ගනී. මේ කාරණාවත් ඒ විදිහට කියනකොට අවුරුදු 16න් 15 පාපන්දු තරඟාවලිය ගැන කියනවා. බස්නාහිර පළාත් තරඟ අයදුම්පත් 12 වෙනිදාගෙන් අවසන් වෙනවායි කියන කාරණාව ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ ජාතික පාපන්දු සම්මේලනයේ එක්ව සංවිධානය කරන ලබන අවුරුදු 16න් 15 බාලක බාලිකා පාපන්දු තරඟාවලියේ බස්නාහිර පළාත් තරඟයේ මේ මාස 19 20 21 දිනේදී පැවැත්වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා. ඒ තරඟය සඳහා ලියාපදිංචි වන කණ්ඩායම් මේ මාසේ 11 වෙනිදාට තම ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතු අතර ඒට පසුව නම් 12 වෙනිදා තරඟ සටහන දැක්වීමට අදහස් කර ඇති බව සඳහන් වෙනවා. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් දැල්පන්දු තේරීම් තරඟයක් අද කියලා තවත් කාරණාවකුත් කියනවා. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් දැල්පන්දු තේරීම් තරඟයක් අද සුගතා ස්ක්‍රීනින්ගේදී පැවැත්වීමට ජාතික දැල්පන්දු සංගමය තීරණය කළා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අවසාන වශයෙන් ICC ජූලි මාසයේ ක්‍රිකට් විශිෂ්ටයා ජයසූරිය ජගත් ක්‍රිකට් කවුන්සිල් විසින් මාසකට වරක් නම් කරන ICC ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබේ කියලා තමයි වාර්තා කරන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ සියලුම පුවත්පත්වල තිබෙන කාටුන් තවත් විශේෂාංග කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින්. සිත පත්තරයේ සමගින් අවසන් විනාඩි කිහිපය අපි මුණ ගැහෙනකොට ලංකාදීප පුවත්පතේ අපි මුලින්ම අවධානය යොමු කරන්නේ පංකජ රවින්දගේ සරදම් කාටුන් එක තියෙනවා. අද 9යි බලමු ෆීල්ඩ් මාෂල් වෙල්විදානේ වෙයිද කියලා. ඔහු කරපු ප්‍රකාශයන් එක්ක අද 9 වෙනිදා අද දවසේ අවසන් වෙනකොට අපිට ඒක තීරණය කරන්න පුළුවන් වෙයි මේ කියන විදිහට. හොඳයි අපි යනවා හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එකට අරුණ පුවත්පතෙන් දේශපාලන පක්ෂ බහුජන සංවිධාන අද කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනවලු. රත්නප්‍රියත් එනවද කියලා තමයි අහන්නේ. නෑ රත්නප්‍රියේ නෑ දැන් රත්නප්‍රියට තනතුරු හම්බෙලා තියෙනව නේද? අපි යනවා අද පුවත්පතේ ඩොග් ටොක් ප්‍රියන්ති පෙරේරාගේ හැඳි ගෑම ඔන්න හැඳි ගානවා පේනවා කතරේ ගහපු අතින් ඒ කියන්නේ කතරේ ගහපු අපිව හැඳි ගානවා කියලාද මේ කියන්නේ දේශපාලන අස්ථාවර බව දේශපාලන කයිවාරුව මුට්ටියේ තැම්බෙන්නේ රත් වෙන්නේ අපිම තමයි. ඉතින් අමාරු වෙලා හැම පැත්තෙම ජනරාණී කාටුන් එකක් තියෙනවා. ඕස්ට්‍රේලියාවෙන් නාවික හමුදාවට තෙල් දෙනවාලු. නාවික හමුදාවට තෙල් දෙනවා කියලා කියන්නේ එතකොට මාළු අල්ලන්නද කියලා තමයි යන්නේ. නෑ මාළු අල්ලන්න මේ මිනිස්සු අල්ලන්න. ඒතරතුර අපි ගපිරිගේ කවියටත් යන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතේ. ඌරාගේ මාළු උගේම පිටට කියලා තමයි අද කවිය ස්ථාන වෙන්නේ. අරගල කරුවෝ ජනපති මන්දිරේ ගිය අල්ලන්නට දීලා තියෙනවා නියෝග. ජනතා සහාය ගන්නා ඒ ප්‍රයෝග ඌරගේ මාළු උගේ පිට උඩ කැපීමය. මර්ධන නැවැත්තුවොත් සහයෝගය දෙනවා. එළියට ඇවිත් ස්ටාලින් පවසනවා. එරෙහිව හිටපු අය එක දෙක සෙට් වෙනවා. අරගල කරපු පොඩි උන් ටික අහු වෙනවා. හැමදාමත් උනේ ඕක තමයි. තෝරු මෝරු පැත්තකින් යනකොට පුංචි හාල් මැස්සෝ තමයි හැමදාමත් අහු උනේ. මව් බිම පුවත්පතයි දැන් අපි අවධානය යොමු කරන්නේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක තියෙනවා. මෛත්‍රී කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවට කට්ටිය කකුල් මාට්ටු දානවලු. අර යහපාලන ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට දාපු කකුල් මාට්ටු වගේද කියලා තමයි අහන්නේ. ඒ දවස්වල ඉතින් කකුල් මාට්ටු නේද? කොයිතරම්නම් දේවල් කියවුණාද විවිධ තැන්වලදී. දවසේ පද 4ටත් අපි අවධානය යොමු කරන්න සූදානම්. මද්දට හසුව කොටියකී ගස මුදුනේ සිටි ඇතගස සමග කොටියා මරු මුවේහි වැටි වන ජීවේ අය කල මරු වැඩක සැටි මහදන මුත්තාගේ වැඩ සිහි කරනු වටි. ඒක නම් ඇත්ත ඒගොල්ලෝ කරපු වැඩෙත් එක්ක මහදන මුත්තා කරපු වැඩේ වගේ වැඩක් තමයි කරේ.
තවත් කාටුන් එකක් තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුව කියන භාජනයේ සූප්පු තියාගෙන ඉන්නවා වර්තමාන ජනාධිපතිවරයා. දකුණු පැත්තෙන් ඉන්න දෙන්න සජිත් මෛත්‍රී දෙන්නගේ කටට නම් සූප්පුව දීලා තියෙන්නේ කටවල් වහගෙන දැන් ඉතින් සද්ද නැතුව ඉන්නවා කියලා පේනකොට අනුර මහත්තයාටත් සූප්පුව දික් කරනවා hina වෙන ගමන්. සූප්පුව කටේ ගහගනීද අපි බලන් ඉමු. මෞබිම පුවත්පතෙන් පස්සේ අපි යන්න සුදුසුම වෙනවා දිවයිනට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එකයි මුල් පිටුවේම තියෙන්නේ. හැම නවවෙනිදාම නායකයෙක් එළවනවා කියලා සරත් ෆොන්සේකා කියන්නේ. හීනෙන් බය වෙලා දොඩවනවා වෙන්න බැරිද කියලා තමයි අහන්නේ. අපි යනවා චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එකට. ගෝඨා පැනලා ගියේ නෑ සිංගප්පූරු ගියේ චෙකප් එකකට කියලා මහින්ද කියනවා. අපරාධේ ලංකාවේ ජනතාවට ලෙඩ ටික චෙක් වෙලානේ තිබුණේ. හරියට මතුවගෙන තිබ්බේ ලංකාවේ මිනිස්සු ටික ලෙඩ ටික මොනවද කියලා. ඕකයි තත්වයේ කවියටයි දැන් අපි යන්නේ. සර්වපාක්ෂික රජයට එනවා කියා විමලුත් නෑලු කිසිදා පෙම්පතක ලියා ආසයි බයයි මං වාගෙම වුනිද ඔයා කියමින් සජිත් විමසුවා දුරට තියා. සජිත් විමසලා තියෙන්නේ දුර ඉඳලම ඒ විදිහට තමයි. තවත් කාටුන් එකක් තියෙනවා. ස්ටේජ් එකක් උඩ වර්තමාන ජනාධිපතිවරයා හිටගෙන සර්වපාක්ෂික පාලනයක් හදනවා ජනාධිපතිවරයා කියනවා. එතකොට අර පිටිපස්සෙන් ඉන්නවා තිරේ පිටිපස්සේ අරගොල්ලන්ට මොකද කරන්නේ සෑර් කියලා ඒ ඇස්වල යට ගහගත්ත කළු පටිත්තියට හොරු ටික පෙන්නලා අහනවා. අරගොල්ලන්ට මොකද්ද කරන්නේ සෑර් කියලා. ආත අපේ කවියටයි දැන් අපි යන්නේ. මද්දට හසු වෙලා සිටි කඳු කර කොටියා බේරා ගන්න නිලධාරින් ගස කැපුවා. හයියෝ ඒ සතා මිය ගිය හැටි දැකලා ආතා අපේ කීවා හොඳ කතාවක්. හිස කපා එළුවගේ මුට්ටිය රැක්ක උන් වගේ දිවිනසුව කොටියගේ නොදෝකින් නිලධාරි නව යුගේ. ඇත්ත කතාව ඉතින් මේ තරමටම නේද? කටයුතු කරනවද මිනිස්සු පොඩ්ඩක් හරි ඔලුව පාවිච්චි කරන්නේ නැතුව මහදන මුත්තා වගේ. බෙම්පියා කාටුනකටයි දැන් අපි යන්නේ. මම ජනාධිපති වුණාම බෙම්පියෝ හැමෝටම සපෝට් එක හැමෝම මට සපෝට් එකට එනවනේ කියලා කියනවා. ඔය අය අතර ඉන්නවා ගෝඨාභය මහත්තයාට ඒ කාලේ ගොන්ලනු දීලා එතුමාව වලට වට්ටපු අය ප්‍රවේශමෙන් කියලා තමයි කියන්නේ. ඔව් ඒ අය අතර ටිකක් වැඩි පිරිසක් ඉන්නවා එහෙම අදහස් දීලා වලට දාලා නැගිටින්නම බැරි වෙන්න වැඩ කරපු පිරිසක්. ඉතින් ඒකයි ටිකෙන් පරිස්සම් වෙලා ඉන්නව නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් එතුමාටත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. අංජනගේ කාටුන් වලට අපි යන්න සූදානම් වෙනවා. ඩලස්පිල තනතුරු ගන්නේ නැතිලු. එතකොට අනතුරකුත් නෑනේ කියලා තමයි කියන්නේ. ඔබ දකින්නේ කාටුන් එක. ඩලස්පිල තනතුරු ගන්නේ නෑලු. එතකොට ඉතින් අනතුරකුත් නෑ කියලා කියනවා. අපි යනවා තවත් කාටුන් එකකට. දඬු අඬුවකට අහු වෙලා තියෙන්නේ ලංකාව. හොඳටම හිර වෙනවා. දෙපැත්තෙන්ම අල්ලලා තවත් තද කරනවා ඉන්දියාවයි චීනයයි. යුවන් 5 නෞකාවත් අන්න ඈතින් පේනවා. ඔත්තු බලන නෞකාව බටහිර දේශපාලන විශ්ලේෂකයෝ කියන විදිහට නැවත් ලංකාවට ලං වෙනකොට ලංකාව දඬුවම්ඩුවේ තද වෙනවා ඉන්දියාවෙන් චීනයෙන්. ඕක තමයි තත්ත්වය බවට පත් වෙලා තියෙන්නේ. ඇත්ත නැත්ත කවියටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. නිතරම කුලල් කා ගනිමින් හැමතැනම කඳවුරු ගොඩ නගා ඇත තතු දැන දැනම සාමූහික නොවි බෙදුනත් වෙන වෙනම ගොඩ එනු බැරිය జగතෙකුටවත් මොනම තම වාසියම ගැන පමණක් මෙනෙහි කොට බෙදුනොත් 225 දෙන තරඟයට ජනතා පැතුම් බොඳ වී යයි දවස හෙට එකමුතු උනොත් යලි ගොඩ ගනු හැකිය රට. එකමුතු උනොත් විතරයි රට ගොඩ ගන්නට පුළුවන්කම තියෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. අද 9 වෙනිදා විදුලි සැර වදින දවස නේද සර් කියලා අහනවා. ඔව් ඔව් අද උඹලට කරන්ට් එක වදින දවස කියලා තමයි කියන්නේ. අපිට විතරද සර්? ඇයි? ෆොන්සේකට කියලා තමයි අහන්නේ.
ඔය අතරතුර අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතේ කාටූන් එකට. ත්‍රිවිල් මල්ලි කෙනෙක් තමයි ඉන්නේ. දැන් මේ හයර් ගියාට QR එන්න කලින් තෙල් බිස්නස් එකක් කරගෙන ෂපාන් එකේ හිටිය කොල්ලෙක් මම කියලා කියනවා. අරාබියටවත් නැති තරම් ලාභ තිබුණු බිස්නස් එකක් නේ ඒගොල්ලෝ කරගෙන ගියේ ඒ කාල සීමාවේදී. ඔන්න ඉතින් ඒ පරණ සිද්ධි මතක් කරනවා ඒ විදිහට. කොහොම නමුත් අපි අදට ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් ඔබට වටින බොහෝ දේවල් ඉදිරිපත් කරලා දැන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. දවස යහපත් කරගන්නට සාර්ථක කරගන්නට ඔබේ මනස මෙහෙවා වැඩ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. යහපත් වූ දවසක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. එවනම් හෙටත් උදෑසන 6:30ට අපි මුණ ගැහෙමු. සියත පත්තරෙන් හැමෝටම ජයග්‍රාහී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.